කරුණාව සමාදානය ඔබ සැම සමග වේවා. සුබ දවසක්. අද දවසේ අපි දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරන්න යනවා. අපි දේව වචනය මෙනෙහි කරන්න කලින් සුළු වේලාවක් අපි වහන්සේට යාඥා කරමින් වහන්සේට ආරාධනා කරමු අපිට කතා කරන්න කියා. ධර්මිෂ්ඨ දෙවි පියාණනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි මේ වේලාවේ ඔබ වහන්සේගේ හස්තයට බාර වෙනවා. ඔබ වහන්සේගේ වචනය තුලින් අද අපිට කතා කරන්න මඟ පෙන්වන්න ඔබ වහන්සේගේ මේ වචනය අසන සියලු දෙනා ඔබ වහන්සේ මේ වචනය තුලින් ආශිර්වාද කරන්න කියලා යාඥා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන්. හොඳයි, අද දවසේ අපි කතා කරන්න යන පණිවිඩය තමයි අහුම්කම් දෙන්න යන පණිවිඩය තමයි මට මඟ පෙන්වන්නා වූ දෙවියන් වහන්සේ. විශේෂයෙන් අපේ ජීවිතේ අපි කිතුනෝ විදිහට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි ඇත්තටම දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වනවාද? අපිට ගොඩාක් තැන්වලට එනවා, ගොඩාක් ස්ථානවලට අපි එනවා. අපි දන්නවා අපිට තේරෙන්නේ නැහැ අපි මොකක්ද ගන්න ඕනේ තීරණය. ඇත්තටම දෙවියන් වහන්සේ අපිව රැගෙන යනවද? දෙවියන් වහන්සේ ඒ කතා කරපු මාර්ගය තුලද අපි ගමන් කරන්නේ කියලා අපිට ගොඩක් වෙලාවට ප්‍රශ්න තිබෙනවා. සමහරවිට අපිට එදිනදා ජීවිතයේදී අපි ගන්න ඕන තීරණ අපි කොහොමද ගන්නෙ කියලා අපිට අපහැදිලිකම් තිබෙනවා. ඉතින් අපි දේව වචනය තුලින් බලන්න විශේෂයෙන් මේ කාලය තුලදී මේ වගේ ව්‍යසනයක් සිද්ධ වෙලා තියෙන කාලය තුලදී අපි දන්නේ නැහැ හෙට දවසේ මොනවද වෙන්නේ. කොහොමද අපි ඉදිරිය ගැන කල්පනා කරන්නේ? කොහොමද අපි ඉස්සරහට ගමන් කරන්නේ? ඉතින් අපි දෙවියන් වහන්සේගේ වචනය තුලින් අද අපි ඒ ගැන පොඩ්ඩක් බලන්න යනවා. පළමුවෙන්ම අපි පෙළ ගන්න යනවා හිතෝපදේශ පොතේ අපි තුන්වෙනි පරිච්ඡේදයේ පස්වෙනි වගන්තිය සහ හයවෙනි වගන්තිය අපි මෙහි කරන්න යනවා. මෙහෙම කියනවා, නුඹේම නුවණේ නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරපන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකා පන්න. ඒ විට උන්වහන්සේ නුඹේ මාවත් සමතලා කරනු ඇත. දෙවියන් වහන්සේ කියනවා මම ඔබගේ මාවත සමතලා කරන්න යනවා. මම ඔබගේ මාවත ලෑස්ති කරන්න යනවා. මම ඔබව හරි මාවතේ අරගෙන යන්න යනවා. හැබැයි උන්වහන්සේ කාරණා තුනක් මෙතනදී කියනවා. පළවෙනි කාරණය තමයි නුඹේම නුවණෙහි නොපිහිටා. දෙවෙනි එක තමයි නුඹේ මුළු සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරපන්න. තුන්වෙනි එක තමයි නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේව සලකා පන්න. උන්වහන්සේ කියනවා මුළු සිතින් උන්වහන්සේව විශ්වාස කරන්න. පළවෙනි දේ තමයි නුඹේ මුළු සිතින්. උන්වහන්සේ නුඹේ නුවණේ නොපිහිටා මුළු සිතින් උන්වහන්සේ විශ්වාස කරන්න. ගොඩක් වෙලාවට අපි අපේ නුවණ තුල, අපේ දැනුම තුල අපි නතර වෙනවා. අපි තීරණ ගන්නකොට අපේ තියෙන දැනුමෙන් තමයි අපි තීරණ ගන්නෙ. නමුත් බයිබලයේ කියනවා, දේවචනය කියනවා දෙවියන් වහන්සේ ගැන සලකන්න. දෙවියන් වහන්සේ ගැන කල්පනා කරන්න. අපේ නුවණින් ඉන්නේ නැතුව උන්වහන්සේ ගැන සලකලා උන්වහන්සේගේ මාර්ගය යන්න කියලා උන්වහන්සේ කියනවා. ඉතින් හරි ලේසි අපිට අපේ මාර්ගය යන්න. නමුත් අවසානයේදී අපි දන්නවා අපේ මාර්ගය ගොඩක් වෙලාවට අපිට වැරදි ස්ථානයකට තමයි අපිව රැගෙන යන්නේ. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේගේ මාර්ගය සලකනවා නම්, උන්වහන්සේ ගැන සලකනවා නම්, උන්වහන්සේ අපි ගමන් කරන අපි ක්‍රියා කරන වෙලාවෙදී අපි උන්වහන්සේ ගැන සලකනවා නම්, උන්වහන්සේ කියනවා අපේ භාවත උන්වහන්සේ සමතලා කරන්න යනවා කියලා. අපි තව බයිබල් පදයක් බලන්න යනවා. අපි ගීතාවලියේ 30 දෙවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය අපි පොඩ්ඩක් කියවන්න යනවා. බයිබලයේ මෙහෙම කියනවා, "තට උගන්වන්නෙමි. තාවිතින් යා යුතු මාර්ගයේ තට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස් තා කෙරෙහි යොමු කොට තට උගන්වන්නෙමි." හලෙලූයා. නැත්නම් දැනුමුතුකම් දෙන්නෙමි. දෙවියන් වහන්සේ කියනවා මෙතනදී උන්වහන්සේ අපිට උගන්වන්න යනවා. ඒ වගේම තාවිසින් යා යුතු මාර්ගයේ තට ගුරුකම් දෙන්න. මේ කියන්නේ දෙවියන් වහන්සේ කියන උන්වහන්සේ අපිට යන්න ඕන මාර්ගය ගැන උන්වහන්සේ අපිට ගුරුකම් දෙන්න යනවා. ඉතින් ඊටමත්ම පැහැදිලි උන්වහන්සේගේ වචනේ. අපි කොහොමද කොහෙද අපි යන්න ඕනේ, කොයි මාර්ගයේද අපි යන්න ඕනේ? බයිබලයේ කියනවා උන්වහන්සේ අපිට ගුරුකම් දෙන්න යනවා. උන්වහන්සේ අපිව රැගෙන යන්න යනවා. එහෙනම් අපිට ප්‍රශ්නයක් තියෙන්න බෑ. අපි දෙවියන් වහන්සේව මුළු සිතින් විශ්වාස කරනවා නම්, උන්වහන්සේ ගැන සලකනවා නම්, බයිබලයේ කියන උන්වහන්සේ අපිට උගන්වන්න යනවා. උන්වහන්සේ අපිව හරි මාවතේ උන්වහන්සේ අරගෙන යනවා. අපි පොඩි දෙයක් ගැන බලන්න යනවා. අපි දේව කැමැත්ත අත්දැකීම පිණිස අපි ගත යුතු නැත්නම් දෙවියන් වහන්සේගේ මාර්ගයේ යන්න අපේ ජීවිතේ අපි ගත යුතු යම් පිළිවෙත් තිබෙනවා. අපි පොඩ්ඩක් ඒක ගැන බලන්න යනවා. අපි බයිබලයේ රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 1 සහ 2 බලන්න යනවා. අපි මම දෙවෙනි වගන්තිය කියනවා, පළවෙනි වගන්තිය කියනවා මේ ආත්මික සේවය, අපේ ජීවිතය උන්වහන්සේට පූජාවක්, යාගයක් විදිහට ඔප්පු කරන එක. ඒ වගේම කියන ජීවිතය කියන්නේ අපේ ක්‍රියාවන්, සිතවිලි හැම දෙයක්ම. ඊට පස්සේ දෙකේ කියනවා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ දේ කිමෙක්ද දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරව ඇත්තෝ යන්න. ඒ කියන්නේ දෙවචනේ කියනවා අපිට
සිත අලුත් කර ගැනීමෙන් අන්න ආකාරයක් වෙන්න ඕනේ. ඒ වගේම ලෝකයේ අය වගේ අපිට ක්‍රියා කරන්න බෑ. ලෝකයේ අය වගේ අපිට හැසිරෙන්න බෑ. ලෝකයේ අය වගේ අපිට ක්‍රියා කරන්න බෑ. අපිට දේව දරුවෝ විදිහට අපි අන්‍යාකාරව විදිහට අපි දෙවියන් වහන්සේ පිළිගත්ත සෙනඟ විදිහට අපේ ජීවිතේ අපි ක්‍රියා කරන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට මිනිස්සු මෙහෙම කල්පනා කරනවා. අපිට ඕන ජීවිතය අපි ගත කරලා. අපිට කැමති ලෙස අපි ක්‍රියා කරලා. අපි අවසානයේදී බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේ යමක් කරන්න ඕනේ කියලා. අපි අවසානයේදී බලාපොරොත්තු වෙනවා අපේ අවසානයේ යහපත් වෙන්න ඕනේ කියලා. අපේ ජීවිතේ අපිට කැමති විදිහට ගත කරලා අපි හිතන අවසානයේදී දෙවියන් වහන්සේ තමයි අපිව හරි මාර්ගය අරගෙන යන්නේ. නැහැ. අපි දෙවියන් වහන්සේගේ මාර්ගය යන්න ඕන නම් අපි උන්වහන්සේ ගැන සලකන්න ඕන. ඒ වගේම උන්වහන්සේගේ ගුරුකම් අපේ ජීවිතේට අපි අදාළ කර ගන්න ඕන. ඒ වගේම උන්වහන්සේගේ වචනේ මෙතන කියන විදිහට අපි ලෝකේ අය වගේ නොවි අපි දෙවියන් වහන්සේගේ සෙනඟ විදිහට අපි ක්‍රියා කරන්න ඕන. මොකද බයිබලයේ යොහන් 14 කියනවා මේ උන්වහන්සේගේ හඬ සුද්ධාත්මයන් වහන්සේගේ හඬ හැමෝටම ඇහෙන්න යන්නේ නැහැ. ලෝකෙට ඇහෙන්න යන්නේ නැති බව බයිබලයේ කියනවා. ඒ නිසා දෙවියන් වහන්සේට හුඟම් දෙන්න ඕන නම් උන්වහන්සේගේ හඬ අපිට ඇහෙන්න ඕන නම් උන්වහන්සේගේ මඟ පෙන්වීම අපි ලබන්න ඕන නම් අපි ලෝකෙ මිනිස්සු වගේ අපිට ජීවත් වෙන්න බෑ. ඒ නිසා දෙවියන් වහන්සේ අද අපිට කතා කරන උන්වහන්සේගේ වචනේ අපි වෙනස් වෙන්න ඕනේ. අපේ සිත වෙනස් කර ගන්න ඕනේ. අපි දෙවියන් වහන්සේ ගැන කල්පනා කරන්න ඕනේ බව උන්වහන්සේගේ වචනේ කියනවා. ඒ වගේම අපි තව කාරණයක් බලන්න යනවා. යෙරමායා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ විශේෂ නැත්නම් දෙවියන් වහන්සේ විශේෂ ආශිර්වාද දීමට දෙවියන් වහන්සේ මොනවද නැත්නම් කාටද උන්වහන්සේ පොරොන්දු වෙන්නේ? කොහොමද විශේෂ ආශිර්වාද දෙන්න උන්වහන්සේ පොරොන්දු වෙන්නේ? 17:7 කියනවා ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කොට ස්වාමින් වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක් කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ සුවිශේෂ කොටසකට කියනවා මම ඔබ මට විශේෂයි. ඔබට මම ආශිර්වාද කරනවා. ඔබම හරි මාවතේ අරගෙන යනවා. කොහොමද? උන්වහන්සේ කියනවා මාව විශ්වාස කරන අය. විශ්වාස කරන්න ඕනේ. අපිට කියන්න පුළුවන්, සමහරවිට අපිට කතා කරන්න පුළුවන්. හැබැයි විශ්වාස කරන එක හරි වැදගත්. සමහර වෙලාවට අපිට අවස්ථාවන් එනවා. අපිට එක අවස්ථාවන් වෙනවා අපිට තීරණ ගන්න. දකුණට දයන්නේ වමට දයන්නේ. දෙවියන් වහන්සේගේ වචනේට කීකරු වෙනවද? නැත්නම් අපේ නුවණ ඉඳගෙන අපි ක්‍රියා කරනවද? අපේ දැනුම ඉඳගෙන ක්‍රියා කරනවද? නැත්නම් අපි මිනිස්යන්ට හුම්කම් දෙනවද? අපි මිනිස්යන්ගේ වචන වලට හුම්කම් දෙනවද? කාලයක් එනවා. දෙවියන් වහන්සේ කියනවා මාව විශ්වාස කරනවා නම් උන්වහන්සේ කියනවා අපි වාසනාවන්තයි කියලා. උන්වහන්සේගේ වචනේ විශ්වාස කරනවා නම් උන්වහන්සේව විශ්වාස කරනවා නම් බයිබලයේ කියනවා අපි වාසනාවන්තයි කියලා. ඒ වගේම මේ පරිච්ඡේදෙම 17:5 මේකෙම පස්වෙනි වගන්තිය කියනවා මනුෂ්‍යව විශ්වාස කරන්න එපා කියලා. පස්වෙනි එකේ කියනවා මනුෂ්‍යව විශ්වාස කරන්න එපා. මනුෂ්‍යය කෙරෙහි විශ්වාස කරන්නා වූ මාංශය කෙරෙහි තමාගේ හස්තය කොට තබන්නා වූ සිතින් ස්වාමින් වහන්සේ කෙරෙහි පහවන්නා වූ මනුෂ්‍යයා සාපලද්දෙක්. ඒ කියන්නේ අපි මනුෂ්‍යයා කෙරෙහි විශ්වාස කරනවා නම් අපි තව කෙනෙක් කෙරෙහි විශ්වාස කරන නැත්නම් මගේ ශක්තිය කෙරෙහි මම විශ්වාස කරනවා නම් බයිබලය කියනවා ඒ මනුෂ්‍යයාට සඵලවත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපිට තියෙන්නේ මනුෂ්‍යයන්ට හුම්කම් දෙන්න නෙමෙයි. අපි තීරණයක් ගන්නකොට, අපි ගමනක් යනකොට අපේ දෙවියන් වහන්සේගේ මාර්ගය අපිට යන්න ඕන නම් අපිට මනුෂ්‍යයන්ට හුම්කම් දෙනවට වැඩිය අපිට දෙවියන් වහන්සේට හුම්කම් දෙන්න කිතාමත් වැදගත්. දැන් මේකෙදි මම අදහස් කරන්නේ මේ දේව සේවකයන්ට හුම්කම් දෙන්න එපා. ඔබේ ආත්මික පියවරුන්ට හුම්කම් දෙන්න එපා. ඔබට දේව වචනේ උගන්වන ගුරුවරුන්ට හුම්කම් දෙන්න එපා කියන එක නෙමෙයි. මම කතා කරන්නේ ලෝකේ මනුෂ්‍යයට. ඔවුන් හැමතිස්සෙම ඔබට බය ගෙන්න දෙන, බය උපදවන දේවල් කතා කරයි. 1000ක් මැරිලා, 10000ක් මැරිලා, 3000ක් මැරිලා, මේවා මෙහෙ පැතිරලා, අරේ පැතිරලා, නැත්තම් රස්සාව නැති වෙලා, නැත්තම් ආර්ථිකේ කඩාගෙන වැටිලා පඩි නැහැ. මොනවද මං කරන්නේ? නෑ. මම විශ්වාස කරනවා මගේ දෙවියන් වහන්සේ ගැන. මම විශ්වාස කරනවා මගේ දෙවියන් වහන්සේ මට හිඟයක් කරන්නේ නැහැ කියලා. මම විශ්වාස කරනවා මරණ සෙමණේ මිත්‍යාමත මැදින් මම යන්න යනවා. හැබැයි මාව මගේ දෙවියන් වහන්සේ ආරක්ෂා කරන්න යනවා. මිනිස්සු එක පැත්තක දහසක් අනිත් පැත්තේ දහසක් සතුරු නැගිටලා කෑ ගහන්න යනවා, වැටෙන්න යනවා මිනිස්සු. හැබැයි මම නපුරුකම් දකින්න යන්නේ. ඇයි? මගේ දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරන නිසා. අපි හැම වෙලාවකම අපේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමු. ඒ නිසා මම ඔබට ආදරෙන් කියනවා නිවුස් පස්සේ හැමතිස්සෙම ෆෝන් එක පෙරලගෙන නිවුස් පෙරලගෙන ඕවා බලලා ඕවගේ හදවත පුරව ගන්න නැතුව දෙවියන් වහන්සේගේ වචනේ හදවත පුරව ගන්න. ඒකට ඔබගේ අවධානය දෙන්න. ඒක මෙනෙහි කරන්න මේ කාලය තුල නිකන් ඉන්න වෙලාවෙදී උන්වහන්සේගේ වචනේට ඉඩ දෙන්න. ඔබගේ ජීවිතය වෙනස් වෙන්න යනවා. ඔබගේ ජීවිතය වෙනස් වෙන්න යනවා. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය වෙනස් කරන්න යනවා. ඇයි දෙවියන් වහන්සේ කියන්නේ මනුෂ්‍යයාගේ දෙයට හුම්කම් දෙන්න එපා. අපේම නුවණේ අපිට පිහිටලා ඉන්න එපා කියලා දෙවියන් වහන්සේ ඇයි අපිට කියන්නේ? අපි බෙල්ල ගමු යෙසායා 55
8 සහ 9 යසායා 55 8 සහ 9 බයිබලයේ කියනවා මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය. නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමින් වහන්සේ කියනසේක. අහස පොළොවට වඩා උසස්ව තිබෙන්නාක් මෙන් මාගේ මාර්ගය නුඹලාගේ මාර්ග වලට මාගේ යෝජනා නුඹලාගේ යෝජනා වලට උසස්ව තිබේ. දෙවියන් වහන්සේගේ යෝජනායි දෙවියන් වහන්සේගේ ක්‍රියායි අපි කල්පනා කරන දේවල් අතර ලොකු වෙනසක් තිබෙනවා. සමහර වෙලාවට අපි කල්පනා කරන්නේ අපි දන්නේ නැහැ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. අපි ඒ නිසා නමුත් අපිට තියෙන දැනුමින් අපි තීරණ ගන්නවා. අපි මිනිස්සයා කියන දේවල් වලින් අපි තීරණ ගන්නවා. සමහරවිට මිනිස්සු කියනවා මේ ලෙඩ රෝගය සුව වෙන්න මාස 6ක් යයි. අවුරුද්දක් යයි. මේක මෙහෙම වෙයි, අරහෙම වෙයි. නෑ. බයිබලයේ කියනවා අපි දන්නේ නෑ දෙවියන් වහන්සේගේ යෝජනා. දෙවියන් වහන්සේ කියනවා හැබැයි ඒක අහස පොළොව වගේ දුරස්ව තිබෙන ඔබගේ උන්වහන්සේගේ යෝජනායි අපේ යෝජනායි. හැබැයි උන්වහන්සේ කිව්වා යර්මියා 29:11 උන්වහන්සේගේ යෝජනා යහපත්. මතු කාලේදී විපත්තිය නෙමෙයි සමාදාන. නිසා අපි හැම වෙලාවකම දෙවියන් වහන්සේගෙන් යහපත් උන්වහන්සේ පෙන්වන මාර්ගය තුල අපි ගමන් කරමු. අපිට දෙවියන් වහන්සේ ජයග්‍රහණය දෙන්න. දැන් මේ කාරණේදී අපිට පොඩි දෙයක් තියෙනවා කියන්නේ. දැන් අපි දකිනවා අපි හොඳම උදාහරණය කවුද? නැත්නම් අපි දෙවියන් වහන්සේ බයිබලයට අනුව මේ අපි පොත් 66 කියවලා බලද්දී දෙවියන් වහන්සේ අපිට කියන්නේ කාව අනුගමනය කරන්න කියලාද? දෙවියන් වහන්සේ කියන්නේ අපේ ජීවිතයට කාව අදාළ කරගන්න කියලාද? අපි දන්න හොඳටම උන්වහන්සේ කතා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේ තමයි හොඳම උදාහරණේ අපේ ජීවිතේ අපිට අනුගමනය කරන. අනුගමනය නැත්නම් අනුකරණය කරන්න හොඳම කෙනා තමයි ක්‍රිස්තුස් වහන්සේ. එහෙනම් දේ වචනේ මොනවද කියන්නේ? උන්වහන්සේගේ වචනේ අපි යෝහාන් 6:38 කියනවා. යේසුස් වහන්සේ කියනවා මක්නිසාද මා සුවර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්න. ඒ නිසා යේසුස් වහන්සේ මොනවද කරේ මේ පොළොවට ඇවිල්ලා? උන්වහන්සේ මොන මාර්ගයේද ගමන් කරේ? උන්වහන්සේ ගමන් කරේ පියාණන් වහන්සේගේ කැමැත්තේ මාර්ගය. උන්වහන්සේ මේ පොළොවේ ඇවිල්ලා මොනවද කරේ? දෙවියන් වහන්සේගේ කැමැත්ත කරේ. අපි හැම වෙලාවකම දෙවියන් වහන්සේගේ කැමැත්ත නැත්නම් දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි යේසුස් වහන්සේ මේ පොළොවේ හැම වෙලාවකම කරේ. මේ පොළොවේ හැම වෙලාවකම උන්වහන්සේ ඇවිල්ලා යේසුස් වහන්සේගේ කැමැත්ත කරේ. ඉතින් ඒ කැමැත්ත කරන නිසා අපි බයිබලයේ කියනවා යේසුස් වහන්සේ හැම වෙලාවකම කරේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. එහෙනම් අපි මොනවද නැත්නම් කැමැත්ත කරේ ඒ සැබෑ මාර්ගේ දැනගන්න පිණිස සැබෑ මාර්ගේ ගමන් කරන පිණිස යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරේ. දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝ විදිහට අපි උන්වහන්සේගේ කැමැත්ත කරන එක වැදගත්. අපි උන්වහන්සේගේ මාර්ගය යන එක වැදගත්. උන්වහන්සේ හැම වෙලාවකම දෙවියන් වහන්සේගේ කැමැත්ත කරලා ඒ මාර්ගයේ ගියා. දැන් දෙවියන් වහන්සේ අපිටත් කියන්නේ උන්වහන්සේගේ කැමැත්ත කරලා ඒ මාර්ගේ අපිත් ගමන් කරනවා. දැන් අපි කොහොමද දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්නේ? දැන් ගොඩක් අය කියනවා මම කොහොමද දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්නේ? මම කොහොමද මොන මාර්ගයේද යන්නේ කියලා දැනගන්නේ? මම ඔබට කාරණා දෙකක් කියන්න යනවා. පළවෙනි කාරණේ තමයි දෙවියන් වහන්සේගේ වචනේ ගීතාවලිය 119 කියනවා උන්වහන්සේගේ කැමැත්ත අපිට දැනගන්න පුළුවන් බව. ගීතාවලිය 119 කියනවා මාගේ වචනය නැත්නම් ඔබගේ වචනය මාගේ පාදයන්ට පහනක්ය මාගේ මාවතට එළියක්ය. මගේ මාවත එළිය කරන්න යන්නේ. මගේ මාවත එළිය කරලා හරි මාර්ගයේ මාව රැගෙන යන්නේ කවුද? උන්වහන්සේගේ වචනේ විදිහට දේව වචනේ තමයි අපිට මඟ පෙන්වන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්න පුළුවන් හරි මාර්ගය අපි ගමන් කරන්න නම් අපිට දෙවියන් වහන්සේගේ වචනේ තියෙන්න ඕන. බයිබලයේ කියනවා මගේ මාවත අඳුරු මාවත පේන්නේ නැහැ ඉස්සරහා මොනවද තියෙන්නේ කියලා. දන්නේ නැහැ කොහොමද ගමන් කරන්න කියලා. හැබැයි උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේගේ මාවත උන්වහන්සේගේ ඒ පාර තුල අරගෙන යන්න පුළුවන් උන්වහන්සේට විතරයි. ඒ පාර තුල උන්වහන්සේගේ වචනේට තමයි අරගෙන යන්න පුළුවන්. ඒ නිසා දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්න ඕන නම් හරි මාර්ගයේ ගමන් කරන්න ඕන නම් අපි දෙවියන් වහන්සේගේ වචනයට ඉඩ දෙන්න ඕන. ඒක තමයි ගීතාවලිය 119 කියන්නේ. ඒ වගේම තව කාරණයක් උන්වහන්සේගේ වචනේ කියනවා පළවෙනි කොරින්ති දෙවෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය. අපි කොහොමද දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්නේ? අපි කොහොමද දෙවියන් වහන්සේගේ මාර්ගය දැනගන්නේ? එතනද කියනවා 12 වෙනි වගන්තියේ දෙවෙනි පරිච්ඡේද 12 වෙනි වගන්තිය කියනවා දෙවියන් වහන්සේගේ කාරණා දෙවියන් වහන්සේගේ ආත්මයන් මිස වෙන කිසිවෙක් නොදනී. නමුත් දෙවියන් වහන්සේ විසින් අපට දෙන ලද දේ අප විසින් දැනගන්නා පිණිස ලෝකේ ආත්මය නොව දෙවියන් වහන්සේගේ ආත්මය ලැබුණා. ඔබ ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් දවසේ ඔබට දෙවියන් වහන්සේ නොමිලේ ශුද්ධාත්මයන් වහන්සේව දෙනු ලැබුවා. එහෙනම් ශුද්ධාත්මයන් වහන්සේ තමයි අද අපිට මඟ පෙන්වන්නට යන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ තමයි අපිව හරි මාර්ගයේ ගෙනියන්නට යන්නේ. ඔබට දේව වචනේ තිබෙනවා.
ඔබට ශුද්ධාත්මයන් වහන්සේ සිටිනවා. ශුද්ධාත්මයන් වහන්සේ සහ දේව වචනය තමයි ඔබව හරි මාර්ගයේ කරා උන්වහන්සේ රැගෙන යන්නේ. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේට ඒ සම්පූර්ණ අවධානය දෙන පිණිස ඔබ උන්වහන්සේගේ වචනයට ඔබගේ අවධානය දිය යුතුයි. ඒ වගේම උන්වහන්සේගේ වචනයට උන්වහන්සේගේ ආත්මයන් වහන්සේට ඔබ අවධානය දෙනකොට දෙවියන් වහන්සේ හරි මාවතේ හරි මාර්ගයේ ඔබවත් මාවත් අරගෙන යනවා. ඒකයි උන්වහන්සේ කිව්වේ ලෝකයේ මිනිස්සුන්ට බෑ මේක තේරෙන්නේ නැහැ. ඇයි උඩ තේරෙන්නේ නැත්තේ? උඩ දෙවියන් වහන්සේගේ ආත්මය නැහැ. ඔය දෙවියන් වහන්සේගේ වචනේ දන්නේ නැහැ. එතකොට ඔව් මොනවද කරන්නේ? ඔව් කරන්නේ ලෝකයේ දේවල්. අපි දේව දරුවෝ විදියට අපි හරි මාර්ගයේ යන්න ඕන නම් හරි දේ දැනගන්න ඕන නම් අපිට දෙවියන් වහන්සේගේ වචනයක් තිබෙනවා. උන්වහන්සේගේ ආත්මයක් තිබෙනවා. එහෙනම් ඔබ තනි වෙලා නැහැ. ඔබට හරි මාර්ගය යන්න ඕන. දැන් මිනිස්සු කියනවා මම උගත් කෙනෙක් නෙමෙයි මට දැනුම නැහැ. මම බයිබලයවත් කියවගන්න දන්නේ නැහැ. මම කොහොමද දේව මාර්ගය දැනගන්නේ? මම දුක්පත් පවුලකින් අමාරුවෙන් ආපු කෙනෙක් කොහොමද මම දැනගන්නේ? මේ වචනේ කියනවා යාකෝබ 1:5 ප්‍රඥාව නැත්තම් ප්‍රඥාව දෙන වැඩි කොට දෙන දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ කියලා. ඔබට නැත්තම් ඔබ යාඥා කරන දෙවියන් වහන්සේ ඔබට ප්‍රඥාව දෙන්න යනවා. දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වීම දෙන්න යනවා. දෙවියන් වහන්සේ ඔබට ඒ අවශ්‍ය කරන මාර්ගයේ උන්වහන්සේ යන පිණිස අවශ්‍ය කරන තීරණ ගන්න පිණිස උන්වහන්සේම ඔබට ප්‍රඥාව දෙන්න යනවා. ඔබට ප්‍රඥාව දෙන්න යනවා. ඒ වගේම මම මෙතනින් අවසන් කරන මම වැඩි වෙලාවක් කාලයක් ගන්න යන්නේ නැහැ. මේකෙන් මම අවසන් කරන්න යනවා. අවසානයේදී අපි දැන් කතා කළා අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල අපි ගමන් කරන්න ඕනේ. දෙවියන් වහන්සේගේ කාරණා තුල අපි ගමන් කරන්න ඕනේ. ඒ වගේම දෙවියන් වහන්සේ මඟ පෙන්වන මාර්ගයේ අපි යා යුතුයි කියලා. එතකොට විශේෂයෙන් අපි බලන්න යනවා හේබ්‍රුව පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි වගන්තියේ දේව පොරොන්දුව ඉෂ්ට වීමට පෙරටු වන්නේ කොමක්ද? දේව පොරොන්දුව නැත්නම් ඒ හරි මාර්ගයේ යන්න අපිට මඟ පෙන්න නැත්නම් පෙරටු වන්නේ කොමක්ද කියලා අපි පොඩ්ඩක් බලමු 36 වෙනි වගන්තියේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසින්න ඕන අය. අපි යමක් කරනකොට අපි ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕන. දැන් අපි යාඥා කරනවා අපි දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරනවා උන්වහන්සේගේ පොරොන්දුව අපි විශ්වාස කරනවා උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා කියලා විශ්වාස කරනවා අපි උන්වහන්සේගේ වචනයත් එක්ක ගමන් කරනවා අපි සුද්ධාත්මයන් වහන්සේට අහුම්කම් දෙනවා. දැන් අපි බලාපොරොත්තු සමහරලාට මේ ඔක්කොම වෙද්දිත් අපි බලාපොරොත්තු වෙන පිළිතුර අපිට නැහැනේ. අපි බලාපොරොත්තු වෙන්නේ මාර්ගයේ අපිට යන්න ඇයි මෙච්චර ප්‍රමාද වෙන්නේ? බයිබලෙන් කියනවා අපි ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ. අපි දෙවියන් වහන්සේගේ කාරණා කරන ගමන් අපි ඉවසිලිමත් උන්වහන්සේ දිහා බලාගෙන හිටියොත් අපිට දකින්න පුළුවන් වෙනවා දෙවියන් වහන්සේගේ පිළිතුර. ඒ නිසා කලබල වෙලා අපිට පුළුවන් වෙන්නේ නැහැ දෙවියන් වහන්සේගේ විසඳුම ලබන්න මේ මාර්ගයේ ගමන් කරන්න. ඒ නිසා මම ආදරෙන් කියනවා අද දවසේ දෙවියන් වහන්සේ අපිට කියන්නේ උන්වහන්සේ අපේම නුවණින් ඔබට ඔබ කෙරේ විතරක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අර තම අතට ඒ අර හිසට සෙමනැල්ල ඉන්නේ තම අතට තම හිසට සෙමනැල්ල ලැබෙන්නේ තමන්ගේ ශක්තියෙන් කියලා අර කතාවක් තියෙනවා වගේ අපි ඒව ගැන වෙහෙසෙන්නේ නැතුව අපි දේව දරුවෝ විදිහට අපි දෙවියන් වහන්සේ විශ්වාස කරන සෙනග විදිහට අපි බලාපොරොත්තු වෙමු දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වනවා. දෙවියන් වහන්සේ අපිට ගුරුකම් දෙනවා. දෙවියන් වහන්සේගේ යෝජනා යහපත්. දෙවියන් වහන්සේට පුළුවන් අපිව ඒ යහපත් මාර්ගයේ අරගෙන යන්න. එහෙනම් අපි මොනවද කරන්න ඕන? අපි උන්වහන්සේගේ වචනයට ඉඩ දෙන්න ඕන. අපි සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න ඕන. ඒ වගේම උන්වහන්සේ අන්‍යාකාරව ඇත්ත වෙලා අපේ සිත් අලුත් කර ගැනීමෙන් අපි උන්වහන්සේ ඉදිරියේ අපි යහපත් දේව දරුවන් විදිහට ජීවත් විය යුතුයි. අවසානයේදී අපි ඉවසිලිවන්තව උන්වහන්සේට බලාපොරොත්තු වෙ සිටිය යුතුයි. ඒ කාලය තුළ ඒ වෙලාව තුළදී දෙවියන් වහන්සේ ඔබට යහපත් මාර්ගය පෙන්වන්න යනවා. ඒ නිසා ආදරවන්ත දේව දරුවනි දෙවියන් වහන්සේගේ සෙනගෙනි ඔබට දෙවියන් වහන්සේ මඟ පෙන්වනවා. ඒ නිසා ඒ වචනෙන් අද ඔබට දෙවියන් වහන්සේ කතා කළේ අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා නම් උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා. අපිව සැබෑ වූ ජයග්‍රහණයේ මාවත කරා උන්වහන්සේ අපිව රැගෙන යනවා. ඒ සමන් හිතනවා මේක ඔබට ආශිර්වාදයක් වේවි කියා මේ වචන තුළින් දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කරයි කියා මම ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ මේ වෙලාවේ යාඥාවෙන් බාර දෙන්න යනවා. ආමෙන්.